අන්තවාදයේ කුරිරු දල ඇති වහබ්වාදයේ රුදුරු විස ඇති අලුලෝගු හැඳි නිකාබය බැඳි විෂගෝර සර්පයා සිරිලක් මව්බිම ඉලගන්නට පෙර හෙලයිනි අවදිවෙයව් හෙලයිනි අවදිවෙයව් අපහට ඔබ දෙසුවේ මේ මුර්ගවාදද ඔබගේ නාමෙන් ඝාතන සිදු කර බිලි පූජා දෙන මිනිසුන් කවුරුන්ද ඉලෙනි පෙරට වරයෝ අන්තවාදේ ගෝර සර්පයා තුටු තැන නසාදමෝ අරාබියක් වෙනතුරු මේ මවුරට නිවටුන් ලෙස බලා හිඳීමුද අරාබි නකුරින් නම්ගම් ලියලා ඉදිගස් වවනට ගම්බිම් පුදමුදා එලෙනි පෙරට වරයෝ අන්තවාදේ ගෝර සර්පයා උඩු තැන නසාදමව් අන්තවාදයේ කුරිරු දල ඇති වහබ්වාදයේ රුදුරු විස ඇති කළුලෝගු හැඳි නිකාබය බැඳි විෂගෝර සර්පයා සිරිලක් මව්බිම ඉලගන්නට පෙර හෙලයිනි අවදිවෙයව් හෙලයිනි අවදිවෙයව් හෙලයිනි අවදිවෙයව් ආදරණීය සිංහලයිනි ආදරණීය ඥාතිවරුනි රෑබෝ වෙච්ච නිසා දිගු කතාවක් කරන්න නෙමෙයි බලාපොරොත්තුව අද කායිකව මානසිකව බොහෝම වෙහෙසටපත් වෙච්ච දවසක් මේ ප්‍රමාද වීමට හේතුව අද මුළු දවසෙම වැඩි කාලයක් වරායි වෘත්තීය සමිති නායකයෝ පන්සලට වෙලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ කොළඹ වරායි නැගෙනහිර පර්යන්තයේ ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් පත්‍රිකාව දාලා මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු වෘත්තීය සමිති නායකයෝ සහ සියලුම වෘත්තීය සමිති මේකට විරුද්ධයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පුටුවේ වාඩි කරේ පරණ පාරේම මහින්ද මහත්තයා ඇතුළු ගෝලයන්ට යන්න නෙවෙයි. මේ රට වෙනස් කරන්න ඕන නිසා. පෙර වැරදි කරන්න නෙවෙයි. පෙර වැරදි නිවැරදි කරගෙන මේ රට නිවැරදි දිශාවකට ඔසවා තබන්න පුළුවන් කියන දෘಢතර විශ්වාසයට අනුව විශ්වාසයෙන් තමයි මේ රටේ සාතිශය බහුතරයක් මිනිස්සු විශේෂයෙන් සිංහල මිනිස්සු ඒ අපේක්ෂාවෙන් තමයි මේක ජාතික වැඩපිළිවෙලක් හැටියට සලකලා
ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කරේ. දැන් අපි මේ මොකද්ද කරන්න හදන්නේ? අපි ජනබල පක්ෂයේ නමින් පක්ෂයක් හදලා කොඩිය ලකුණින් 20 මහමැතිවරණයට තරග කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද පාර්ලිමේන්තුවට മന്ത്രിවරයෙක් තෝරා යවන්න පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් හදන්න අපේ බදු මුදල් වලින් ලක්ෂ 500ක් මෙවර මහමැතිවරණයේ සඳහා ලක්ෂ කෝටි 1000 ලක්ෂ වලින් කොච්චරද කොටිදක් මහත්තයා කෝටි 1000ක් වුණා කෝටියකට ලක්ෂයව 100යි එතකොට ලක්ෂයව කොච්චරද ලක්ෂයයි එනික තේරෙන්නේ එකක් අලුයි නේද ලක්ෂ 500ක් වියදම් කරනවා മന്ത്രി කෙනෙක් හදන්න ඒ කාගේවත් මේ අම්මගේ අප්පගේ බූදල් නෙවෙයි ඔයගොල්ලෝ හඳුන්කූරු පැකට් එකේ සිට පහන් තිරේ ගිනි පෙට්ටිය දක්වා හාල් කිලෝ 5 පරිප්පු 500 දක්වා සෙමන්ටින් එක දක්වා අපි ගෙවන බදු මුදල් තමයි මේ മന്ത്രിවරයෙක් හදන්න වියදම් කරන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? රටක පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කරන්නේ. ඒ රටේ මිනිස්සුන්ගේ අනාගත දිශානතිය තීරණය කිරීම සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. අනපනත් සකස් කරන්නේ. ලෝකයේ හමුවේ අපි මොන තැනද පවතින්න ඕන කියලා සරසුම් කරන්නේ. ඒ වගේම මේ ජාතියට තියෙන අනතුරු පළවා හැරලා ජාතියක් විදිහට මේ ජාතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මේවනේ කතා කරන්නේ. අද වෙනකොට මොනවද කතා කරන්නේ? භේදයකින් තොරව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ ඔක්කොමලා නිල් පාට කොළ පාට කියලා භේදයක් නැතුව මේගොල්ලෝ අවුරුදු 5න් පාන බලය අරගෙන නොඑක් විදිහේ සන්දාන හදාගෙන රටේ සම්පත් අපට අහිමි කරමින් ඉන්නවා. මේක තමයි ඇත්ත. නමුත් අවාසනාවකට රනිල් වික්‍රමසිංහ කරනකොට වැරදි. මහින්ද මහත්තයා ඒකම කරනකොට ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. හාපෝත් ද්‍රෝහිය. මේ මොකක් හරි කාගේ හරි කොන්ත්‍රාත් එකක්. විකිනීම කවුරු කළත් වැරදි. ඒක කියන්න හුඟක් අයට බෑ. ඇයි? දේශපාලනිකව වහල්. මේ වහල් දේශපාලන මානසිකත්වයේ නිසා අවුරුදු 72ක් තිස්සේ අපි ඉස්සරහට නෙවෙයි ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ රට ඊටාම නරක තැනක තියෙනවා. අපි බලාපොරොත්තු වුණා ජාතික නායකයෙක් රටට හදලා මෙරටේ සිංහල ජනතාවගේ අතේ තියෙනවා ඡන්ද ලක්ෂ 110ක්. අපේ වැඩපිළිවෙල උනේ මේ සුළු ජන වර්ගවල බලහත්කාරයෙන් යට වෙන්නේ නැතුව ඒගොල්ලන්ට අල්ලස් නොදී කවදුරටත් කප්පන් නොදී ඒගොල්ලන්ගේ බලහත්කාරයෙන් අතර කළා සිංහල බහුතරයකගේ පාර්ලිමේන්තුවක් හදන්න. තාමත් අපිට කළ හැකියි. අලිය බදාගෙන පුටු බදාගෙන අරවා මේවා බදාගෙන සිංහලයන්ට තියෙන රට දවසින් දවස නැති වෙනවා.
අපේ ප්‍රාර්ථනාව උනේ ඒක. අනාගත උපනුපන් දලපටව වෙනුවෙන් මේ තියෙන මට්ටමින් හරි මේ රට ආරක්ෂා කරලා තබන්න නම් දැන්වත් මේ මෝඩ මහජාති එකතු කරන්න ඕන කියලා අපට අදිෂ්ඨානයක් දෙනවා. ඒ අනුව රට පුරායින්ම යම් රැල්ලක් ඇති වුණා, මතයක් ඇති වුණා, සාකච්ඡාවක් ඇති වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන අනේ මේ හිටපු 225ම නෙවෙයි අලුත් කණ්ඩායම. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, නිර්මාණශීලී මිනිස්සු, රට ලෝකයේ පිළිබඳ අදහසක් තියෙන, රට පිළිබඳ අදහසක් තියෙන, රට වටේම මූද, රට මැද කඳුපන්ති, ගංගා ධාරා 103ක් මහ ගංගාවල් ගලා හැලෙන 30000කට වැඩිය වැව්වමුණු තියෙන නිල්ල පිරුණු ලස්සන සත්තු ලෝකෙ කොහෙවත් නැති ජෛව විවිධත්වයක් අසිරිමත් වනාන්තරයක කොච්චර ලස්සන පොළවක්ද මේ. කොරෝනා වසංගතය එනකොට කහඩින්ගිත්තක් නැති වෙච්ච රටක්, ඉඟුරු කෑල්ලේ සිට කටුවල් බැටු වෙනිවැල්කට දක්වා පිටරටින් ගෙන්නන රටක්. මෙන්න මේ තත්ත්වය වෙනස් කළා මේ මහ පොළව අස්සද්දලා මේ රටේ 160කට වැඩිය මිනිස්සුන්ගේ බඩට බත් නැතුව දුක් විඳිනවා. බඩ පිරෙන්න කන්න නැහැ, පෙරේතකම යන්න කන්න නැහැ අපේ මිනිස්සුන්ට. බඩගින්දර නිවලා මේ රට, මේ ලස්සන රට සුන්දර රටක් කරන්න පුළුවන් මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවලා සිංහලයේ ආණ්ඩුවක් හදනවා කියලා අපිට ලස්සන ආසාවක් සියනයක් තිබ්බා. අදිෂ්ඨානයක් තිබෙක කරන්න පුළුවන් අපිට. කොහොමද ඒක කරන්නේ? ඔය ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන නායකයෝ විශ්වාස කළා, බරපතල විදිහට විශ්වාස කළා දෙමළ මුස්ලිම් ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් හදන්න බෑ කියලා සිංහලයන්. ඒ මිත්‍යාව පරාජය කෙරුවේ අපි. 2014 දී අපි ඒකට වැඩපිළිවෙලක් යෝජනා කළා. හාමුදුරුවෝ 6000ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට වැඩමවලා අපි එදා සම්මුතියක් හදාගත්තා. රටේ පන්සල් තියෙනවා 12000ක්, සක්‍රීය පන්සල් තියෙනවා 10200ක්. ඒ පන්සල් වලින් පන්සල් 7000ක් අපි සංවිධානය කරගත්තොත් එක අරමුණකට මේ පන්සල් වල මිනිස්සුන්ගේ සතර පෙරුවේ දායකයන්ට කතා කරලා එක පන්සලකින් ඡන්ද 1000ක් හැදුවොත් 7000 වැඩි කරලා බලන්න 1000 ඡන්ද 70 ලක්ෂයක් 70 ලක්ෂයක් ඡන්ද හදන්න පුළුවන් කියලා අපි ගණන් කළා කැට කියලා පෙන්නන. ඒ ජනාධිපතිවරණේ ප්‍රතිඵලය මොකක්ද? ඡන්ද ලක්ෂ 70ක්. බොහොම පරිප්‍රමාණයක් අඩු වුණා. කරන්න පුළුවන්. මේ වට්ටල ඉන්න මිනිස්සු නැගිටවලා නිර්වින්දනය වෙච්ච මිනිස්සුන්ට පණ දීලා හැම අතින්ම රෝගී වෙච්ච සමාජය නිරෝගී කරලා මිනිස්සුන්ගේ ආකල්ප වලට කතා කරලා ඔළුවට පපුවට කතා කරලා කිව්වොත් බලන්න තියෙන රට මෙන්න මේ අනතුරකයි තියෙන්නේ, කරුණාකරලා මේක කරපල්ලා කියලා හාමුදුරුවෝ කිව්වොත් අහන්නේ නැද්ද? නමුත් අවාසනාවක මහත් නාම යෝජනා කැදෙව්වා. ඒ කොරෝනා වසංගත තත්ත්වය ඇතුළේම බැලින්නම් මේ ප්‍රධාන ප්‍රවාහයේ නැත්නම් ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන පක්ෂවල වැඩි මනක් 90%කට වැඩිය නාම යෝජනා දීලා තියෙන්නේ අර පරණ අම්බරුවන්ටම තමයි. අර පරණ 70ටමයි. එතන අපේ නෑදෑයොත් ඇති. අපේ හිතවතුනුත් ඇති. හැබැයි මතක තියාගන්න මේ සිග්නල් කණු වගේ අත උස්සන්න කියනකොට උස්සන
පල්ලෙහාට දාන්න කියනකොට පහළ දාන සිග්නල් කණු වගේ මේ මුග්ධ දේශපාලකයන් අපිට කිප්පලක් නැහැ. අනේ අපරාධ මේ තුනෙන් දෙක හදාගන්න තියෙන එක නේද හරි මහන්සියක් ගන්නවනේ මේ පොහොට්ටුවේ කට්ටිය තුනෙන් දෙක හදාගන්න. තුනෙන් දෙක නෙවෙයි තියෙන දඟ තියනවල තියෙන දේ. ඇයි වැඩිපුර බලය ඉල්ලන්නේ වැඩිපුර හොරාකම්. මේක නැවැත්තුවේ නැත්තම් විශාල අනතුරකට වැටෙනවා. මේක තේරුම් ගන්න. අපි අරගෙන බැලුවොත් මහින්ද මහත්තයාගේ පාලන කාලේ අපි එතුමට ගෞරවයක් තියෙනවා. මරණකම්ම සදාකල්පයේ හිතේ තියෙනවා. මේ යුද්ධේ ජයග්‍රහණය කළා දීලා ඒ ගෞරවය අපිට තියෙනවා. හැබැයි එතුමගේ සහචරයෝ සහ ඇතැම් ප්‍රතිපත්ති මාරාන්තිකයි මේ රටට මතක තියාගන්න. ඒක අපිට එළිය කියන්න බෑ. කිව්වම අපි ද්‍රෝහියෝ වෙනවා. ඇයි මහින්ද කියන්නේ ආගමක් මේ රටේ. බලන්න එතුමගේ 2005 2010 කාලේ අපි 2005 ජනාධිපති කළා. ගොල්ලන්ගේ වේදිකාවලට රැකලා නෙමෙයි. අපිට තිබුණ ජාතික මතයක්. ඒ ජාතික මතය තුල එදා ප්‍රතිපත්ති සකස් කරනකොට ඒකීයභාවය කියන එක දාලා දලදා හාමුදුරුවෝ ළඟ හිස නමලා දියුරුමකට අස්සන් අරගෙන තමයි පිටුපේ වාඩි කරන්නේ. ඒකීයභාවය කියලා එකක් තිබුණේ නැහැ. එතකොට යුද්ධය කළ හැකි කළ යුතුයි කියලා අපි 1998 ඉඳලා හදපු ඒ මතයට මේ රට ගොනු කෙරුවා. ත්‍රස්තවාදයේ පරාජය කළ යුතුයි පරාජය කළ හැකි කියලා. ඒක ජයග්‍රහණය කෙරුවේ 2009 නන්දි කඩාල් වල. ඒගොල්ලෝ ඒ බෙදා හදාගෙන ගත්තා කියලා අපිට කිසි මේ තරහක් නැහැ අරුවක් නැහැ. හැබැයි බලන්න එතනින් පස්සේ යුද ජයග්‍රහණයෙන් පස්සේ බලය අසීමිතව හම්බුණා. 2010 ඉඳලා 2015 වෙනකන් කාලය තනි කරම මහරජාණෝට ඇඳලා මුළු රටේම කටවුට් ගහලා මිනිස්සුන්ට අප්‍රසන්න වුනේ නැද්ද? මිනිස්සුන්ට අප්‍රසන්න වුණා. කරන්න තියෙන නොයෙක් දේවල් කළා ඒ කාලේ. පාලනය කරගන්න බැරි වුණා. බල කාමග්නිය දැවුණා. අවසානයේදී පෙරදුනේ එතවසේ මහින්ද මහත්තයා මේ රට ඒගොල්ලන්ගේ ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග නිසා. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ දෙගොල්ලම කරන්නේ එකම වැඩපිළිවෙලක්. දෙගොල්ලම යන්නේ එකම පාරක. අනේ අපි රැවටෙනවා අලුත් වර්ණ අලුත් ලාංඡන අලුත් තේමා පාන දාගෙන ආපුවම අපි රැවටලා ආපහු ඒගොල්ලෝ මොසවා තබලා ආයි කුණුහම්බෙන් බැන බැන ඉන්න අවුරුදු 5. ඒ නිසා මතක තියාගන්න අපි මේ කරන වැඩපිළිවෙල කාගේවත් ඡන්ද කඩන එකක් නෙවෙයි. අපිට තියෙන ඡන්ද කැඩීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙන්නේ සිංහලයන්ට තියෙන එකම රට පිළිබඳ ප්‍රශ්නයක්. මේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ගිය සතියේ කවුරුත් දන්නේ නැහැ. මෙතුක්කල් උප්පෙන්න සාදිගේ සිංහල කියලා ජාතිය මොකද්ද කියලා අහුවම සිංහල කියලා තිබුණා. ඒකේ විවාහකද අවිවාහකද කියලා අහනවා. වයස අහනවා. රැකියාව අහනවා. ඔහුට සංගීත පිළිවෙල. එකපාරට මේ ජාතිය අයින් කළ දේ ශ්‍රී ලාංකේය ජාතිය ගැන කතා කරන්න හොදද? කාගේ උමනාවකට? අවුරුදු 2000 ගණනක් ලිඛිත ඉතිහාසයක් එක්ක ගලේ කොටපු මකන්න බැරි තැන්වල සටහන් තබපු ජාතියක් අපි. ලෝකේ හැම රටකම නෑ ජාතීන්. ජාතියක් කියලා හඳුනගන්නේ ප්‍රධාන ලක්ෂණ දෙකකින්. ඒ තමයි මේ මිනිස්සු ගොඩනගපු සංස්කෘතියක් තියෙන්න ඕන. ඒ මිනිස්සුන්ට අනන්‍ය භාෂාවක් එක ගොඩනගපු ශිෂ්ටාචාරයක් තියෙන්න ඕන. අපි මේ රට ඓතිහාසිකව ජනාවාස කරලා තියෙනවා.
සංස්කෘතියක් ගොඩනගලා තියෙනවා. වැව මත පදනම ගොඩනගපු වාරි ශිෂ්ටාචාරයක් තියෙනවා. ලෝකේ කිසිම රටක නැති. අද බටහිර යුරෝපෙන් ජල කළමනාකරණය පිළිබඳ සොයන වියතුන් විද්‍යාඥයින් ලංකාව තමයි භූමිය කරගෙන තියෙන්නේ. මේ වැව් ශිෂ්ටාචාරය ගොඩනගලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. එහෙව් જાතියක් අද මේ සුළු ජනවර්ගවල බලහත්කාරයට යට වෙලා දැන් ಜಾති අයින් කරන්න හදන. පොරොදක් දකින්න ඇති ප්‍රවෘත්තිවල. දැන් ශ්‍රී ලාංකේය ජාතිය. යකෝ ශ්‍රී ලාංකේය ජාතියේ සංස්කෘතිය මොකක්ද? ශ්‍රී ලාංකේය ජාතියේ ආහාර රටාව මොකක්ද? ශ්‍රී ලාංකේය ජාතියේ භාෂාව මොකක්ද? අපි ඔක්කොම අතාරිනවා. ಜಾති අතාරිනවා, ආගම අතාරිනවා. අපට ಜಾති ભેද එපා, අපට ආගම් ભેද එපා. මේ පක්ෂ දෙකේම ඉන්න මහා බූරුව ටික ඇවිල්ලා හපෝ අපි එකට එමු ඔක්කොම මෙහෙමයි කැපුවත් ඔක්කොම ලේ ඔක්කොම එක තමයි. හැබැයි අනෙක් සුළු ජනවර්ග ඔක්කොම මුස්ලිම් කාරයෝ උන්ගේ ආගම අනුව ඒගොල්ලන්ගේ නීති හදාගෙන වෙනම කලාප බෙදාගෙන මේ ජාතියට අභියෝග කරනවා මාරාන්තිකව ඉන්නවා. මුං ජාතියත් ඉවත් කරන්න හදනවා. අනාගතයේදී මතක තියාගන්න සිංහලයෝ කල්ලතෝන වෙනවා මේක කරන්න ඉඩ දුන්නොත්. අපර තියෙන වේදනාව පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරපු ඇතැම් මන පනත් කියවනකොට ඇස්වලට කඳුළු වෙනකොට දුක් මාත් දන්නවද? ඒ තරම් මාරාන්තික පනත්. මම ඒව ගැන හුඟක් කාලේ මිඩංගු කරන්න බලාපොරොත්තු වෙන ඒව ගැන කියන්නේ ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ. මේ වතාවේ මේ රැස්වලා ඉන්නේ නැත්තෝ තුනුරුවන්ගේ නාමයෙන් මේ ජාතික වැඩපිළිවෙලට හයිය දෙන්න ඕන. ඒක ඉල්ලීමකට වඩා අනම් මං උපන් ජාතිය වෙනුවෙන්. ඇයි? ඔයගොල්ලන් ඊයේ පෙරේදා මේ දවස්වල දිගින් දිගටම පාර්ශ්ව ප්‍රහාරයේ සම්බන්ධයෙන් කොමිසම දිහා බලන් හිටියා නම් ඒ කොමිසමේ හෙළිදරව් වෙන කරුණු දැක්කනම් සිංහලයේ කැඩෙන මන් දන්නේ දරන්න පුළුවන් වෙයිද කියලා. හරිනම් අද පාරවල් වලට අපි බැහැලා උද්ඝෝෂණ කරන්න ඕන. හැබැයි මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ මිනිසුන් මරලා හැංගීම් වලින් මරලා ජාතිකත්වයේ මරපු ජාතියක් අපි. ඒ නැගිට ගන්නත් බෑනේ 88 89 70 71 දුන්නනේ නැති වෙන්නම නේද? ඒ නිසා ජාතිකත්වයේ මරපු ජාතියක් ලේසියෙන් නැගිටවන්න බෑ. ඒ නිසා තමයි මේ වහල්කම මතක තියාගන්න මේ අපට පෙන්නන මේ කොන්ක්‍රීට් සංවර්ධනය නෙවෙයි සංවර්ධනය. ඒවා මහ ලොකු දේවල් නෙවෙයි. ජාතිය සංවර්ධනය කිරීමයි වැදගත්. ජාතිය පොහොසත් කරන්න ඕන අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් නේද? Tamanගේ ආකල්ප වලින් කොහේමයක් අපිට පේන්නේ සංවර්ධනය පේනවා. පාරවල් හදනවා, අධිවේගී පාරවල් හදනවා, කොන්ක්‍රීට් හදනවා. මේවයින් මේ සංවර්ධනයෙන් ඇති පළ කොහොමද සැලසුම කරාගෙන එන්නේ? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දෙවෙනි ප්‍රහාරය සූදානම් කරලා තිබුණා. කොහේද? දළදා පෙරහැරට පහර දෙන්න. මරාගෙන මරන කණ්ඩායම කාතන්ගුඩියේ සායින්ද මරදුවල තට්ටු දෙකේ ගෙදරකට නතර කරලා තිබ්බා. ආයුධ ලොරි 3කට වැඩිය වනාත විල්ලුවේ හම්බුණා. දළදා පෙරහැරට පහර දෙන්න. මේ දවසකින් දෙකකින් තුනකින් වෙච්ච ඒවාද? නෑ. එහෙම රැස් කරන්න බෑනේ ආවුද? ඊළඟ සැලසුම මොකක්ද? එකවර ගම්මාන 500ක් කපන්න සැලසුම් කරලා තිබ්බා. රටවටා පල්ලි වලට කඩු බෙදුවේ ඒ අදහසින් කියලාද කොමිසමේ කියලා දෙනවා. එකවර ගම්මාන 500ක් කපන්න. දැන් ඒ හෙළිදරව් මේ ළඟදී උනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගම්මාන 500ක් එක රැයක කපන්න ඉන්නවා කියලා ඇත්ත වශයෙන්ම මට 2014
දුන්නේ මේ දික්වැල ප්‍රදේශයේ ෂෙයික්වරයෙක්. මම මේ තොරතුරු ටික ගන්න දික්වැලට ආවේ එළි වෙන ජාමේ රෑ 1:00ට. එමිණිය එන්න බෑ කිව්වා මහා දවාලේ. රාත්‍රියේ එන්න බෑ කිව්වා. එයා මරයි කිව්වා. සරසුම මට කිව්වා. මම ගිහිල්ලා දවස් දෙකකට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ ආරක්ෂක ලේකම් හැටියට මේ තොරතුරු කිව්වා. මේක තමයි ඇත්ත. ඒ නිසා තමයි මේ කාලේ හද කකියන වේදනාවෙන් කෑ ගහලා කිව්වේ මහා විනාශයක් අත ළඟ මේව ගැන උනන්දුවෙන් බලලා වැඩපිළිවෙලක් හදාපල්ලා කියලා. ඒ කාලෙත් අපිට කිව්වේ හාබෝ මේ මහින්ද මහත්මයාගේ ඡන්ද කඩන්න. මේක මොකක් හරි කුමන්ත්‍රණයක් වෙන්නේ නැති අනාදී වශයෙන් මේ ඇත්ත කතාව හෙළිදරව් කරගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. අද කරුණු වාර්තා වෙලා තියෙනවා 2027 දී මේ රට සම්පූර්ණයෙන් අල්ලන සැලැස්මක් ඒගොල්ලන්ට තිබුණයි කියලා. මතක තියාගන්න යුද්ධෙන් පස්සේ රුපියල් බිලියන 30ක සල්ලි මේ රටට ඇවිල්ලා තියෙනවා. අති තාක්ෂණික අති නවීන පල්ලි විතරක් හදන්න. කොහොමද මේ සල්ලි ආවේ? මේවා පිළිබඳ වගේ වගක් නැතුව ඉන්නවා දේශපාලනඥයෝ. ඇයි? ඒගොල්ලන් බිරියානි ගිරලා වටලම්පන් ගිරලා මුස්ලිම් මෙවුන්ගෙන් වරප්‍රසාද අරගෙන සල්ලි වලට අල්ලස් වලට ජාතියක ආත්ම ගෞරවය පාව දීලා පමණක් නෙවෙයි ජාතියේ පැවැත්ම අද මාරාන්තික තැනකට තල්ලු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හැර මේ සියලු දෙනාම කියන්න ඕන. මහින්ද මහත්මයාගේ ඉන්නවා මුස්ලිම් ෆාජි. රනිල් වික්‍රමසිංහ ගාව ඉන්න අලාඋද්දීන්. අනුර කුමාර දිසානායක ළඟ ඉන්නවා ඊබ්‍රහීම්. සියලු දේශපාලන නායකයෝ කොටු කරලා ඉවරයි. එතකොට මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා වැඩපිළිවෙළවල් දෙකක් මේ රට අල්ලා ගැනීම සඳහා. එකක් තමයි චින්තන ජිහාදය. පරිපාලන ඒකකවල රාජ්‍ය තන්ත්‍රයේ විදේශ සේවාවේ සම්පාර්ලිමේන්තුවේ දේශපාලනඥයෝ ඇතුළු සියලුම කණ්ඩායම් ඒ චින්තන ජිහාදයට ගොදුරු කරලා ඉවරයි. ඊළඟ අනිත් ජිහාදය පටන් අර තියෙනවා මරාගෙන මැරෙන ප්‍රහාර. අද ලෝකේ පුරාම ගොඩනැගිලා තියෙන ලෝකයේ බීදියට පත් කරපු සියලුම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවල ශාඛාවල් මේ පිටවල ඉවරයි. මේ දිග්ගල කියන්නේ තාම භයානක දන. ඒ වගේම මලිදුව පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ 20 මම හිතන්නේ මගේ මතක විදියට අප්‍රේල් මාසෙත් ගැටුමක් ඇති වුණා. ඒ තරණ මේක ගොඩ නැගිලා ඉවරයි. ලෝකේ බීදියට පත් කරපු ත්‍රස්ත කල්ලි කීපයක් ඉන්නවා. ඒ සියලු ත්‍රස්ත කල්ලි නිකන් නෙවෙයි හැදලා තියෙන්නේ. ඒ ත්‍රස්ත කල්ලි හැදෙන්නේ මතවාදයක් තුලින්. මොකක්ද මේ මතවාදය? ඉස්ලාම් ආගම කියලා කියන්නේ ඒගොල්ලෝ ආගම පෙන්නුවට ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල වෙන්නේ පරිපාලන ක්‍රමයක් Taman ජීවත් වෙන රටේ ගොඩනගා. ඒකට කියන්නේ ඉස්ලාමීය පරිපාලන ක්‍රමය. ඒ ඉස්ලාමික පරිපාලන ක්‍රමය ගොඩනගන්න සෑහෙන කටයුතු දැන් මේ සම්පූර්ණ කරලා ඉවරයි. එතකොට ලෝකේ පුරාම බිහි වෙලා තියෙන මේ සන්නද්ධ ත්‍රස්ත කල්ලි අපි අහලා තියෙනවා ISIS Al Qaeda Al Jihad Taliban Boko Haram එවැගේම ලක්ෂායි තොයිබ වැනි භයානකම ත්‍රස්ත කල්ලි වල අංකුර මේ රටේ පිහිටවල තියෙනවා. ඒ හැමෝගෙම ඉලක්කය මොකද්ද? මුස්ලිම් ඛලීෆාතය. මුස්ලිම් ඛලීෆාතය කියලා කියන්නේ ඉස්ලාමීය රාජ්‍ය. ඒ රාජ්‍යයේ එකම එක්කෙනා ඉන්නේ තමයි අල්ලා.
ඒ අල්ලාහගේ නීතිය තමයි ශරියා නීතිය. ඒගොල්ලන් මේ පල්ලි හදාගෙන පල්ලි වල මොනවද මේ ඔය පස් වේල සලාතේ කරනකොට කියන්නේ? ඔය ස්පීකරේ දාලා පස් පාරක් ඇහෙනවනේ අපිට. ඒ මොකද්ද අරාබි භාෂාවෙන් කියන්නේ? අල්ලාහගේ නියෝගයට සවන් දෙනු. ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියලා පටන් ගන්න එක තමයි. අල්ලාහගේ නියෝගයට සවන් දෙනු. අල්ලාහ් තමයි එකම සර්ව බලධාරී දෙවියා. අල්ලාහට පමණයි නමදුම කළ යුත්තේ. අල්ලාහට පමණයි කීකරුවිය යුත්තේ. අල්ලාහට පමණ කීකරුවනු අවනතවනු මේ සියලු ජීවිතවල සහ දේපලවල අයිතිය අල්ලාහ්ටය. අල්ලාහට යටත් වනු. මේක තමයි නියෝගය. ඔය මායින් ගම්මාන වගේ මුස්ලිම් ගම්මාන ආසන්නයේ ජීවත් වෙන සිංහලයට මේක දැනලා තියෙනවා දැන්. මොකද මේ ආඥාව යනකොටම බල්ලොත් කුඩුබුරනවා. කුඩුබුරන්නේ නැද්ද බල්ලෝ? බල්ලාගේ උඩුබිරීම තව සතෙක් ඉන්නේ අර උලමගේ කෑ ගැහිල්ල සුබ පණිවිඩයක් නෙවෙයි ගේන්නේ. අසුබ පණිවිඩයක්. බල්ලා උඩුබුරුල කියනවා බලාට බඩු හම්බෙනවා ළඟදී කියලා අපේ උන්ට බල්ලට තේරෙන්නේ නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි අරුවේ ගුණයක් බහගෙන ලස්සනට හදන නටගෙන බලන් ඉන්නවා කවද්ද මේක වෙන්නේ කියලා. ඒ වගේම දැන් බලන්න කාන්තාව අඳිනවා දැන් මෙතන ආයෙ ගත්තොත් කොච්චර බලන්න එක එක විලාසිතා නේද සාරිය අඳිනවා එක එක තාලේ එක එක ප්‍රශ්නයක් නැහැ. එක බල්ලෙක්වත් උඩුබුරනවද? එක බල්ලෙක්වත් උඩුබුරන්නේ උත් දෙල චුන් චුන් ගහලා පොඩ්ඩක් නිකන් මනමාරකම බලු යනවා. හැබැයි ගෝණි බිල දැක්කහම නේද? සම්පූර්ණ කළු මූණු කළු ලෝගුවෙන් මූණුවත් වසාගත්ත මුස්ලිම් කාන්තාව දැක්කම බල්ල උඩුබුරනවද නැද්ද? උඩුබුරනවා. ඇයි? බල්ලට තේරෙන වැඩේ. ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙච්ච මේ නිකාබේ සහ බුරුකාව ගලව ගන්න බැරි වුණා මේ ආණ්ඩුවට. ගිය ආණ්ඩුවටත් මේ ආණ්ඩුවට 300ක් ජීවිත දීලා මේ භයානක අවදානම උදාහරණයක පෙන්නලා දෙද්දී මුන්ට බැරි වුණා ඒක කරන්න. ඇයි? පල්ලිවල එකට උන් එක්ක läගලා උන්ගේ අල්ටකියාවට අහුවෙලා උන්ගේ බිරියානි ගිලලා වටලප්පන් කාලා උන්ගේ සල්ලි අරගෙන දැන් මොකක් කරන්නේ? මොකද උන් ෆයිල් එක ඇදලා දාපු ගමන් මුන්ට ඡන්ද ඉල්ලන්න නෙවෙයි. ඔක්කොම නවුණා සාතිශය බහුතරයක්. උඹ ඡන්ද ඉල්ලන්න නෙවෙයි ඉලපත් ගන්නේ මේ රටේ මිනිස්සු අතට අපි දන්න දේවල් හෙලි කළොත්. ඒක නිසා මේක මෙතනින් එහාට යන්න දෙන්න බෑ. අපි හිතුවා ගෝඨාභය මහත්තයා මේ රට කෙලින් කරන්න පුළුවන්. හොඳ මිනිස්සු ටිකක් එක්ක අනේ වැඩපිළිවෙල හදයි කියලා. අපේ ඒකායන අරමුණ වෙන්නේ සිංහලයන්ට තියෙන එකම රට. ඒ වගේම මේ ඓතිහාසික ජාතිය මතක තියාගන්න සිංහලයෝ කියන්නේ නිකන් ජාතියක් නෙවෙයි. මේ ලෝකේ ජාතියක් වෙනම් ඒ එකම ජාතිය සිංහලයෝ විතරයි. එක දිගට ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරපු එකම ජාතිය. ලෝකෙ වෙන කිසිම ජාතියක් නැහැ. අවුරුදු 2000 ගණනක් මේ ධර්මයේ එක දිගට නොකිලිටි ලෙස ආරක්ෂා කරපු නිසා අද ලෝකෙට බුද්ධ ධර්මය කියලා එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ ජාතිය මරන්න දෙන්න බෑ. ජාතිය මරන්න බෑ, සංස්කෘතිය මරන්න නැතුව. අද මේ රටේ සංස්කෘතික ඝාතක කල්ලි කදවුරු බැඳලා තියෙනවා විශාල වශයෙන්. ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 455 එක පැත්තක කදවුරු බැඳලා බෞද්ධයෝ ටික ක්‍රිස්තියානිට ගොදුරු කරනවා. පාලකයන්ට උත්තරයක් නැහැ. උන්ට ඕන ඡන්ද. මහසෝනගේ ඡන්ද හරි ගමන්නේ ඡන්ද විතරයි. උන් බලන්නේ මේ ජාතියට මොකද වෙන්නේ? ශාසනයට මොකද වෙන්නේ? මොකුත් ඕනේ නැහැ. අනිත් පැත්තේ ලෝකේම බීජයටපත් කරපු සියලුම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි
කදවුරු බැඳලා තියෙනවා වෙන පැත්තක. අපි පිළිගත්තත් නැතත් මේ රට දැන් රටවල් දෙකක් මතක තියාගන්න. දැන් මේ ආපු මේ හමුදාවේ ඉඳලා අතපය කුඩු කරගෙන මේ ඉන්නේ. මේගොල්ලෝ 27000 ජීවිත දන් දුන්නා LTT ත්‍රස්තවාදියාගෙන් මේක බේරගන්න. එදා හිටපු නායකයෝ දොරයප්ප ඝාතනය කරපු වෙලාවේ යාපනයේ නගරාධිපති 7 දෙනෙක් පොලිස් නිලධාරීන් ඝාතනය කරපු වෙලාවේ අවමතරමින් එදා තීන්දුවක් ගත්තරන් ඒ නායකයෙක් එකතු වෙලා මොකක්ද මේ මරා දාන්න හේතුව කියලා ඒ හේතුවට විසඳුම් හෙව්වා නම් ආවුරුදු 30ක් යුද්ධයක් ඇදෙන්නේ නැහැ. ජාතික ධනය විනාශ වෙන්නේ නැහැ. අපේ තරුණ ජීවිත වෙනසෙන්නේ නැහැ. මතක තියාගන්න LTT කියන එක සීමා වෙලා තිබුණේ උතුරටයි නැගෙනහිරටයි. උන්ට තිබුණේ ජාතික ප්‍රශ්නයක්. එතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. භූමියේ ප්‍රශ්නයක් නෙවෙයි පරිපාලනමය ප්‍රශ්නයක්. ඒකටවත් උත්තරයක් උන්ට දෙන්න බැරි වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? රටේ බහුජාතිය වෙච්ච ඒ බහුජාතියේ භාෂාව සිංහල වෙච්ච අපට දැන් උන්ගේ සහයෝගයෙන් අපිට ඉගෙන ගන්නලු දෙමළ. දැන්කෝ වැඩි හොඳ අපි දෙමළ ඉගෙන ගන්න එකද අර සුළු කණ්ඩායමක් වෙච්ච උන්ට සිංහල උගන්නන එකද? මේක කල්පනා කරගන්න බැරි පාලකයෝ ඉස්ලාම් ආක්‍රමණය කොහොමද නවත්තන්නේ? අපිට තියෙන ගැටලුව එතන. දෙමළගේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක්. මුස්ලිම් ආක්‍රමණය කියලා කියන්නේ ආගමික ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්න වලට වඩා ආගමික ප්‍රශ්න කියලා කියන්නේ සංකීර්ණයි. ඒවා හරි සංවේදී. අද වරාය නෙවෙයි දලදා වරාය නෙවෙයි රටෙන් භාගයක් දුන්නකොත් හා ඇත්තද කවුද කරන්නේ අරගොල්ලෝ දාන්න කොමිස් ගානක් ගන්න. දැන් කොමිස් කියනේව දැන් ඇහිලා දැන් එච්චර අපිට ගානන්නේ. හැමදාම ඇහෙන්නේ පාලක හැමදාම එක්ක මිනිමාරු එක්ක හොරු තක්කඩි ඔය ටික ඔතෙන්ට වැටලා තියෙන්නේ. එතකොට දැන් ඉස්ලාම් ප්‍රශ්නය හමුවේ මේගොල්ලන්ට උත්තර නැහැ. මොකද මේ ගැන කියවීමක් නැහැ, හැදෑරීමක් නැහැ. මේගොල්ලෝ තේරුම් ගන්න ඕන නැත්තම් මේ පිළිබඳ අදහස මේ පිළිබඳ දැක්මක් තියෙන අපි මේගොල්ලන්ට තේරෙන හැටියට කියා දෙන්න ඕන. මේක දැන් එළිය කිව්ව අවුරුදු 20ක්. බලක් නැහැ. අපි කියනවා මිනිස්සු අහන් ඉන්නවා අනේ හොඳයි කියනවා ඔච්චරයි ඉන්නේ කියනවා. අපි දැන් කාම වඳිනවා අතපත ගන්නවා. අරුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අල්ලාස්ලි ගානගෙන වැඩේ ෂෝක් එකට කරගෙන යනවා. ඒ නිසා මම බරපතල විදිහට විශ්වාස කළා අපි අකමැති වුණා. කැපකිරීමක් කරන්න වෙනවා ජාතිය වෙනුවෙන් මේ ජාතිය වැටෙන අනතුර පෙනිපෙනි පණ අපිට පෙනිපෙනි ඒ පිළිබඳව හැදෑරීමක් එක්ක ඒ තොරතුරු තියාගෙන අපි නිකන් නිහඬ වෙයිටියොත් අනේ ඕන දෙයක් කරගත්ත දෙන් කියලා ඒක අපේ මහානකම නෙවෙයි. ඒ නිසා මේ මහානකමයි මේ මොනවාද වඩාපතයි කමඨානයි පැත්තකින් තිබ්බේ මේ ජාතිය බරපතල අනතුරක නිසා වහ නීති හදන්න ඕන. ඉස්ලාම් ආක්‍රමණය හමුවේ අපේ විකල්ප දෙකයි තියෙන්නේ. එක්ක මුස්ලිම් වෙන්න ඕන නැත්නම් අපි මැරුම් කන්න ඕන. මේක මුළු රටම පිළිකාවක් වගේ ගිලගෙන තියෙන නිසා මේක හමුදාවේ හිටියා කියලා මේක පාලනය කරන්න බෑ. මොකද ඉස්ලාම් මන්තවාදියා කියලා කියන්නේ මරාගෙන මැරෙන ඇවිදින බෝම්බයක්. උන්ට විධානය ආපු ගමන් පුපුරව ගන්නවා. තන නොතන නෑ. ඒවයි නෑ කිසිම මානව දයාවක්. අර පාස්කු ප්‍රහාරයේදී අපි මොනවද දැක්කේ? එතන බැලුවද නිල් පාටද කොළ පාටද රතු පාටද වැඩි හිටියද පුංචි දරුවෝද ගැබිණි මව්වරුද මේගොල්ලෝ ක්‍රිස්තියානිද කතෝලිකද බෞද්ධද හින්දුද මොනවත් නැහැ පුපුරගත්තා. මොකද උගේ විශ්වාසය අල්ලා පමණයි. ඒක තමයි තෞහීද් කියලා කියන්නේ. ඒ තෞහීද් වාදයේ භයානක එකක්. අද මේ රටේ 90%කට වඩා වහබ් වාදයට ගොදුරු වෙලා ඉවරයි. ඒ වහබ් වාදය හඳුනගන්නේ කොහොමද? පාසල් වෙනකොට මද්රසා පාසල්, විශ්වවිද්‍යාල වෙනකොට ශරියා විශ්වවිද්‍යාල, බැංකුව ඇතුලේ වෙනම බැංකු පද්ධතියක් ඉස්ලාමික් බැංකින්, උසාවිය ඇතුලේ උසාවි 68ක් කාති උසාවි,
සංස්කෘතියෙන් අරාබි වෙලා පාසල් ටික අරාබි පාසල් වෙලා නීතිය ශරියා නීතිය වෙලා සාරි පොටෙන් ඔළුව වහගත් අම්මලා කළු ලෝකය ඇතුළේ හිර වෙලා මේ තමයි වහාබිසම්. මේ ඇස් පනාපිට මේක සැරිසරද්දි ප්‍රදර්ශනය වෙද්දිවත් මුන්ට අදහසක් නැහැ මේක තලලා දාන්න. ඒ නිසා අපේ ජනබල පක්ෂය තුල අපට ඒ වරම ලැබුණොත් අපි දන්නවා මේ වෙනුවෙන් අරගල කරන්න. ඔය පාර්ලිමේන්තුවේ මේ ඉස්ලාමික ආක්‍රමණය බලවත් කරන්න, උන්ට දේශපාලන රැකවරණය දෙන්න, සියලු ආකාරයේ නියමින් සහ අනියමින් ඒ කටයුතු සලස්සපු හැම එකාගේම කලිසම් වලින් ගලවලා මුව නිරුවත් කරන්න අපට පෞරුෂය තියෙනවා. ඒක කරන්න ඕනේ මේ ජාතිය වෙනුවෙන්. ඒක තමයි අද දවසේ අපේ මහානකම. අපේ අතීත මුතුන් මෙත්තෝ තමන්ගේ අතටපත් වෙච්ච නිවන අතහැරියා. අපට මේ පොළව ආරක්ෂා කරලා තියන්න ඕන නිසා. ඒ හින්දා තමයි අද අපි බණහන්නේ. නිවන් දකින්න මඟ පාද ගන්න. නිවන කොච්චර ඈත වුණත් මං උපන් ජාතිය මට වැදගත්. ඇයි? 5000ක් කල් මේ ජාතිය පමණයි මේ ධර්මයේ රකින්නේ. ඒ නිසා මේ සංස්කෘතික ආක්‍රමණය අපි නවත්තන්න ඕන. මේ සංස්කෘතික ආක්‍රමණය නවත්තලා වහ නීති පනවන්න ඕන. අවුරුදු 72ක් පරණයි මුන්ගේ දේශපාලනයේද එක පනතක් සම්මත කරගෙන නැහැ පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධයගේ ආරක්ෂාවට දන්නවද? එක පනතක් සම්මත කළා නැහැ. ඒක නිසා අපේ වැඩපිළිවෙල වෙන්නේ සිංහලයට තියෙන එකම රටත් මේ ජාතියත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනපනත් හදපියව කියලා බල කරන් ඉස්ලාම් ආක්‍රමණය නවත්තන් ඒ වගේම මුස්ලිම් අන්තවාදයේ මොකද්ද කියලා හෙළිදරව් කරන් මේක ලේසි පාඩුවක් නෙමෙයි. ඒගොල්ලන්ගේ අන්තවාදයේ හරි දරුණුයි. දැන් අපේ අන්තවාදය මොකක්ද? බෞද්ධයන්ගෙන් දැන් බෞද්ධයන්ට අන්තවාදී කියනෝනේ. මොකද්ද බෞද්ධයන්ගේ අන්තවාදී? බෞද්ධයන්ගේ අන්තවාදය තමයි ජීවිතේ කලකිරුණාම ආරණ්‍යයකට ගිහලා භාවනා කරන්නේ. එතනින් එහාට මොකක්ද මරාගෙන මරන්නේ බුදුහාර වෙනුවේ? හාමුදුරුවෝ නම් ඒ පන්සල දාලා ආරණ්‍යයකට යයි. ගිහියෙක් නම් ඒ ආරණ්‍යයකට හෝ භාවනායතනයකට යයි. එතනින් එහාට අපේ අන්තවාදයක් නේ. හැබැයි ඉස්ලාම් අන්තවාදය කියන්නේ මොකද්ද? අන්න කියලා තියෙනවා කුරානේ. ඔළුව උස්සන්න දෙන්න බෑ. අපිට කිසිම chance එකක් දීලා නැහැ කුරානේ. 9:5 වදන්තිය කියන්නේ නුඹලා සුද්ධ වූ මාස 4 පසු වහම පිළිම වන්දනා කරුවන් දුටු දර කපා කොටා ඝාතනය කරා. නොයසේනම් මගරක සිට උන්ට පහර දෙයි. එම පහර දීමෙන් බීතියටපත් වන උන් ඉස්ලාමයේ වැළඳගන්නේ නම් පමණක් මුදා හරින්න අල්ලා මහා කාරුණිකයාය සමාව දෙන්නාය කියලා ලියලා තියෙනවා. කුරානේදී ඒතර මේ අපි විවෘතව කතා කරන්න ඕනේ නැද්ද? ඒක හින්දා මේ සෙල්ලම ඉවර කරන්න ඕනේ. කවදා හරි සිංහලයන්ගේ අතට මේ රටේ පාලන බලය ගන්න ඕන. පුරාවස්තු ටික වනසනවා නම්, වැව් අමුණු ටික ගොඩ වෙනවා නම්, ඒවා ගොඩනගා ගැනීම වෙනුවෙන් අනපනත් සකස් වෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද අපි මුන්ට බලය දුන්නට බලය ගත්තට පස්සේ මුන්ගේ පාලනය නිකන් සුදු අධිරාජ්‍යයට වඩා තදයිනේ. ඒක තේරෙන්නේ නැද්ද? දැන් ලෝකේ ඕනම රටක අපි ජපානයට ගියත්, ප්‍රංශයට ගියත්, ඉතාලියට ගියත්, ජර්මනියට ගියත්, චීනයට ගියත්, කොරියාවට ගියත් තමන්ගේ රටේ ප්‍රධාන ජාතියට සලකලා තමයි අනිත් ඔක්කොම. අපිට සිංහලෝ කියලා මොකක් හරි විශේෂයක් තියෙනවද මේ රටේ? හැබැයි සිංහලයාට නැති උණ්ඩ විතරක් ඇති අයිතිවාසිකම් ඕන තරම්. ඒ නිසා මහත්තුරුනි දැන් ඔළුව උඩින් පියාඹුවට කමක් නැහැ. ඔළුව උඩ කූඩු තරන්න දෙන්න බෑ. අනාගතේ අපේ උපනුපන් දරුකටවුන්ට මේ බිමේ වහල්ලු වගේ මරුම් ගන්න දෙන්න බෑ. ඒක නතර කරන්න ඕන. නතර කරන්න නම් අපි මේ පාදන දුෂ්ට බලලෝභී මුග්ධ අවිචාරවත් අවිද්‍යාත්මක දූෂණයෙන් පිරුණු
අලංකාර බහුජාතික සමාගම් වල පදේර නැටවෙන රූකඩයන්ගෙන් කළු සුද්දන්ගෙන් රට බේරගත්ත වගේම මේක බේරගෙන මේක කෙලින් කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්නේ ඒ වෙනුවෙන් ඕගොල්ලන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. බඩ ගැන හිතන්න දෙයක් නැහැ. ආණ්ඩු තිබුණායි කියලා බඩ මොකෝ තුම්මුල්ල පිරෙලා නැහැ නේ කාගේව. ණය බරින් මිරිකිලා පත්තරම් බඩු ටික උකස් තියලා කවුරු ආවත් ඔච්චර තමයි. මහා භාණ්ඩාගාරයේ ඉස්සරවා උම්පොහොසත් වෙනවා. මහා භාණ්ඩාගාරයේ හිස් වෙනවා අපිට බදු ගහනවා. මේක නවත්ත ගන්න වහල් දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක නිසා අද මේ රටේ മന്ത്രി ධූරයක් කියන්නේ දැන් මේ වැඩිහිටිය අම්මලා බලන්න එන්න බාර් වැඩි වෙලාද අඩු වෙලාද? නේද? ගණිකා මඩම් වැඩි වෙලාද අඩු වෙලාද? පාතාලේ කුඩු අඩු වෙලාද වැඩි වෙලාද? කොයි කාලේ අඩු වැඩි වශයෙන් දේශපාලන රැකවරණය ලැබමින් තමයි මේව කරන්නේ. മന്ത്രി ධූරයක් කියන්නේ අද වැඩි කපන්න වැඩි කොට දාන්න පර්මිට් එකක්. එයාගේ තෙරව්කාරයා. නිදන් හාරන්න පර්මිට් එකක්. පස් කපන්න පර්මිට් එකක්. ජාවාරම් කරන්න පර්මිට් එකක්. මේක තේරුම් අරගෙන අපි වෙනස් වෙමු. අපි වෙනස් නොවි ජාතියට මල්පල උදා කරන්න බෑ. අපි වෙනස් වෙලා රට වෙනස් කරමු. ගෝඨාභය වගේ මිනිහෙක් මහ පුටුවේ ඉන්න වෙලාවේ ඉතුරු වැඩ ටික කරගන්න ඕන. එතන අරගල කරන්න නම් මුං එක හැප්පෙන්න නම් එකක් කියනකොට පහක් කියලා අනින්න පුළුවන් කවුරු හරි එතන අපි 4-5 දෙනෙක් ගොනු වෙන්න ඕන. මේක නැත්තම් බේර ගන්න බෑ මේ යක්කුන්ගේ. ඒක නිසා දැන් කොහොමත් මම තීරණය කළා තියෙනවා. දැන් මේ දකුණේ හිටිය ඇති ඡන්ද දින්නත් නැතත් අනිවාර්යයෙන්ම නැගෙනහිරට යනවා. නැගෙනහිරින් තමයි මේ සිංහලයා නැගිටවන්න පටන් ගන්න ඉතින් පස්සේ. අද නැගෙනහිර 70%ක් පුරාවස්තු ඉවරයි. මුස්ලිම් මිනිස්සු බලන් ඉඳන්දි කැලෑ ටික සුද්ධ කරනවා. මං ගියේ 15 වෙනිදා නැගෙනහිර යනකොට පුරාවස්තු දෝසර කරනවා. ගෝඨාභය ආවයි කියලා ඒව නතර වෙලා නේ. මේ නිලධාරීන්ගේ දුර්වලකම. පානපත්තුවට ගියා. ලාහුගලට ගියා. මිනිස්සු අඬා වැටෙනවා. අඬා වැටලා කියනවා හාමුදුරුවනේ අපි යුද්ධෙන් බැට කාලෙ මෙච්චර ජීවත් වුණා. තාම අපට අපේ ඉඩමේ ඔප්පුව දීලා නැහැ. මේක තමයි ඇත්ත. ඒ නිසා වට්ටපු ජාතිය නැගිටවල වරද්දපු තැනින් නිවැරදි කළා. රෝගී වෙච්ච ජාතිය නිරෝගී කළා. උපනුපන් දරු පැටවුන්ට මේ පොළවේ ස්පර්ශය ලබන්න මේ සංස්කෘතික හේවනේ උන්ට හැදෙන්න එක එකාගෙන් තොකු වෙනුන් නොකා බීතියෙන් තොරව මේ රට තුළ ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදන්න ඕන. වං කියා ඉන්න නැතුව කෙලින්ම වම්බඩු කියලා මේක දෙකෙන් එකක් බේර ගන්න ඕන. අන්තවාදීන් හරියට අඳුනගෙන සංස්කෘතිය අතහැරපන්. මේක කෙලින් කියන්නේ නැතුව මේක හුරුතල් කර නිකන් අපට අපේ හිස මත ගිනි පුපුරන්න දෙන්න බෑ තවත්. මේ සෝදුව හොඳටම ඇති. මම මීට වැඩිය කතා කරන්නේ නෑ. අද මේ සිද්ධ වෙමින් තියෙන දේ වරාය විකුණනවා කියලා දැන් අපි දන්නවා. ඒ 28 වෙනිදා ඒක සියලු වැඩසටහන් නවත්තන්න කිව්වේ. අරුන් ඇවිල්ලා බේරිල්ලක් නෑ අනේ හාමුදුරනේ මේක බේර ගන්න නම් හාමුදුරු වෙන්න ඕනේ. නොගිහිල්ල බෑ. ඒක ජාතික සම්පත. එච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ඒගොල්ලෝ රස්සාවට යන. බෙල්ල ගියත් 28 වෙනිදා එතන වාඩි වෙන්න වෙනවා. එහෙම කැපකිරීමක් මේ කරන්නේ අපේ සුඛ විහරණය උදෙසා නෙවෙයි. මෙරටේ හාමුදුරුවෝ ඉන්නවා ගොඩක්. ඇයි මෙයාලට මේ අපිට දින කැක්කුම නැත්තේ? වහල් පාරට කාපට් ටිකක් දැම්මහම පාන්සලේ ගොඩනැගිල්ල හදලා දුන්නාම මේ භෞතික කාරණා වලින්
මුළු ආධ්‍යාත්මය කුඩුපට්ටම් කරලා තියෙනවා. අකුණු සන්නාහක වගේ දුක හිතනවා මේ සංඝයා වහන්සේලා හැසිරෙන හැටි. බුදුහාඳුරගේ ගෝලිය හොයන එක නොමල ගෙදරකින් අබෑටයක් හොයනවා වගේ. ඉන්නේ මහින්දගේ ගෝලිය, රනිල්ගේ ගෝලිය, අනුරගේ ගෝලිය. බුදුහාමුදුරුවෝ ගුරුකට ගත්ත, බුදුහාමුදුරුවෝ චිත්තකය කොට ගත්ත, බුදුහාමුදුරුවෝ නායකය කරගත්ත වැඩපිළිවෙලකුයි අපිට ඕන. එතනදි විතරයි අපි රැකුනේ මේ හදන්නේ මේ වැඩපිළිවෙල. ජාතික වැඩපිළිවෙල දේශපාලන ව්‍යාපාරයක් බවට ධර්මපාලතුමාට පත් කරගන්න බැරි වුණා. එදා ජාතික ව්‍යාපාරයේ ගොඩනගපු අනගාരിക ධර්මපාලතුමාගේ ඒ ජාතික ව්‍යාපාරයේ නීල පෙරුමාල්ලගේ සහ තම්බි මුදියන්සේගේ પરම්පරාව අල්ලගත්තා. අදත් උන් තමයි අපිට ගහන්නේ. ඒගොල්ලෝ තමයි මේ රට මාරුවට පාලනය කරන්නේ. ඒකට තමයි ධර්මපාලතුමා කිව්වේ සුද්ධ නෙවෙයි ප්‍රශ්නේ. සුද්ධ විසින් රට බාර දෙන කළු සුද්ධන්ගෙන් පරිස්සම් වෙයල්ලා කියලා. පැහැදිලිව ලියලා තියෙන උන්ගේ බලය වෙනුවෙන් ඉපදින්නේ ඉන්න දියසේන කුමාරයලා තිඹිරිගේ ඉදීම මරා දාන්න පුළුවන් බව මේ කළු සුද්ධන් ධර්මපාලතුමාගේ වෙයි. එදා ධර්මපාලතුමාට කරන්න බැරි වෙච්ච දේ අපේ යුගයේ අවමතරමින් උත්සාහ කරන්නවත් ඕන. ඒකයි මම කිව්වේ මහ පර්වතයක හැප්පිලා කුඩු වුණත් ඒක නම්බුයි. නිකන් නිවටම මේ රටේ ජීවත් වෙනවට වඩා අවුරුදු 100ක් නිවටම ජීවත් වෙනවට වඩා මුන්ට අකුණු සන්නාහක වෙලා මේ තක්කඩිකමට ආශිර්වාද කර ඉන්නවට වඩා වැදගත් කෙලින් කතා කරලා වැඩපිළිවෙලක් හදලා සිංහලයේ වෙනුවෙන් මැරිලා ගියත් නම්බුයි. ඒක තමයි අපේ අදිෂ්ඨානය. ඒකින්ද ඔයගොල්ලෝ අපිට දැන් මාධ්‍ය නැහැ. කිසිම මාධ්‍යයක ඉඩක් නැහැ. පත්‍ර කෑල්ලක ඉඩක් නැහැ. ඇඩ් එකක් දාන්න සල්ලි නැහැ. මිනිස්සු හම්බ කරලා සල්ලි නැහැනේ. මිනිස්සු සාක්කුවල දාගන්නට. ප්‍රශ්න නම් කෝටියක් ගෙනල්ලා දෙනවා. ප්‍රශ්න විතරයි. ඡන්දේ උන්ට ප්‍රශ්න අපිට. එතකොට මේ සල්ලි කඳුත් එක්ක දේශපාලනේ හැසිරෙන අපිට ඉඩක් නැහැ අත් වශයෙන්. දැන් කොඩිදුවක් කුමාරට පුළුවන් ය දප්පර පාර ලක්ෂ 5ක් දෙන්න පුළුවන්ද? 5 සෙකන්ඩ් එකකට ලක්ෂ 5යි. යන්තම් අර ගම්පහෙන් ඉදිරිපත් වෙලා ඉන්න අම්මා කෙනෙක් සල්ලි ටිකක් තියෙනවා. ඒ හිත දන්නවා අපි ඡන්ද ඉල්ලනවා කියලා. නැත්නම් දැනගන්න විදියක් නැහැ. හැබැයි මුන්ට උණ ගැනෙන්න 6 වෙනිදා ප්‍රතිඵලයේදී අපි 107ක් කඩ ඡන්ද ගත්තොත් එදාට හැමෝටම දාන මණ්ඩ වෙනවා අපි ළඟ. ඒක නිසා අපි මේ කරන යෝජනාව හොඳින් තේරුම් අරගෙන අවබතරමින් මේ ඉන්න ඉලන්දාරි ආරටු ටිකක් නමන එක අමාරු වෙයි නේද? හැබැයි මේ ඉලන්දාරීන්ට ලෝකේ තේරෙනවා ඔයගොල්ලෝ තරුණ දරුවෝ හැටියට මහන්සි වෙලා තව ඡන්ද 100ක් හදන්න. ආයි මාධ්‍ය වල නෑ අපිට. ඡන්ද 50 100 හදන්න කතා කරන්න මේ පණිවිඩය ගෙනියන්න. ඒක නිසා මම මීට වැඩි කාලය ගන්නෙ නෑ. ඡන්ද පත්‍රිකාවෙත් අපි ඉන්නේ උඩ. ඒ කියන්නේ ජාතිය උඩ. නේද? මේ කොඩිය උඩ. හැබැයි හොඳට මතක තියාගන්න පල්ලෙහා බලන්න එපා. පල්ලෙහා බලපු ගමන් අර පරණ ලව් මතක් වෙනවා වගේ. පරණ පුරුද්දට කතරේ ගහන්න පුළුවන් එකේ වට. ඒ නිසා උඩ බැලුවොත් දැගත්ත ගමන් දින කොඩිය එකට කතරේ ගහන්න අපි ඊළඟ වැට්ටික් කරන්න. මේක වගකීමෙන් කියන්නේ තව දුරටත් මේ සූදුව දෙක කරන්න දෙන්න බෑ. ඉස්ලාම් ආක්‍රමණිකයාට මේ රට අල්ලගන්න දෙන්න බෑ. මාරාන්තික තැනක තියෙන හින්දා මේක මුදව ගන්න මේ වැඩපිළිවෙලට එකතු වෙන්න. මේක නිකම්ම නිකන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ලහි ලහියේ පටන් ගත්තත් අපේ ඉලක්කය සහ අපේ අරමුණ අපේ අදිෂ්ඨානය වෙන්නේ සිංහලයන්ගේ අතට මේ කළු සුද්දන්ගේ පාලන බලය ගන්න. ඒක 20යි 25 කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි 20යි 30යි බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා. එදාට තමයි මේ රටේ සිංහල මිනිස්සුන්ට සන්තෝෂෙන් විදා ගන්න පුළුවන් පරිසරය හැදෙන්නේ. ඒක කරලා තමයි අපි අපේ හුස්ම ටික හෙලන්නේ. ඒකට අදිෂ්ඨානයක් අපිට තියෙනවා. මේ රට ගැන දැක්මක් අපිට තියෙනවා. දැක්මක් සහිත මිනිස්සු
ටික දෙනෙක් හරි අපිත් එක්ක මේ වේදිකාවට ගොඩ වෙලා තියෙනවා.